පිළිබඳවයි ඒ සහ සමාන ඒක සමගම සමගාමීව අනිකුත් රටේ පවතින ප්‍රශ්න පිළිබඳවත් කතා කරන හැබැයි මුලින්ම කියන්න ඕනේ මේ වෙනකොට මාව පෞද්ගලිකවත් ඔය කුවේට් සෞදි ඔය වගේ මැනපෙන්ටික රටවල් වල ඉන්න ශ්‍රමිකයන් කීප දෙනෙක්ම මා සමග මේ WhatsApp ඊමෝ හරහා දැන් සම්බන්ධ වුණා. ඔවුන් ඉන්නේ ඉතාමත් බරපතල ප්‍රශ්නයක. ඒක මේ මම දන්නේ මනුස්සකමක් නැති මිනිස්සුද අපි මේක තේරුම් ගන්න බැරි කියලා. අපේ රටේ වැඩිම අපිට වැඩිම විදේශ විනිමයක් එන්නේ වෙන මොකකින්වත් නෙවෙයි අපේ මිනිස්සු පිටරටවල වලට ගිහිල්ලා මේ කරන වහල් සේවයෙන්. අපි ලැජ්ජ වෙන්න ඕනේ. අපි තවමත් පිටරටවල වලට මේ විදිහට අපේ කාන්තාවන් අම්මලා ගියාවලා ඔවුන්ගේ සේවාවේ ප්‍රතිඵලයක් අනුව තමයි අපි මේ කාලා බීලා ඉන්නේ. ඉතින් දැන් ගැටලුව තියෙන්නේ දැන් වෙනකොට ගොඩාක් අයට දැන් මුලින් නම් මම කියන්නම්කෝ මේ කොවිඩ් වසංගතේ එන්න කලින් පෙබරවාරි මාසේ කුවේට් රජය විසින් මේ ශ්‍රමිකයන්ට වෙනම ටිකට් ලබා දීලා බලන්න කොච්චර ඇත්තටම අපිට තිබ්බේ මේගොල්ලන්ව ගෙන්න ගන්න එක විතරයි. ටිකටුත් දීලා ෆ්ලයිට් එකක් දීලා මොවුන්ව ගෙන්න ගන්න කියලා ඉල්ලීම කරනවා. අපේ රජයක තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ. හරිද? එතකොට දැන් වෙනකොට ඔවුන්ට ඉන්න තැන් නැහැ ගොඩක් අය පාරේ තමයි විදාගන්නේ. ගොඩාක් මව්වරුන්ට කන්න නැහැ. ගැබිනි මාතාවන් මේ වෙනකොට දෙන්නෙක්ගේ දරුවන් ඉපදිච්ච ගමන් මිය ගිහින් තියෙනවා. ඒ කියන්නේ ස්ටිල් බර්ත්. ඒ කියන්නේ ඉපදිච්ච ගමන් මිය ගිහලා මල දරුවපත්. එතකොට ඔබ දන්නවා ගැබිනි මාතාවක් වුණාම අවශ්‍ය පෝෂණය ලබා දෙන්න අවශ්‍ය මානසික සුවය ලබා දෙන්න මේ කිසි දෙයක් මේ වෙනකොට ලබා දීලා නැහැ ලැබෙන්නේ නැහැ. මොවුන් පොඩි කූඩාරම් වල කොහේ හරි මේ සමහරක් ගොඩාක් කට්ටිය ඉන්නේ දැන් මේ වෙලාවේ පාරේ. ඒතර මේ කතා කරපු සමහරක් උදවියගේ නෑදෑ හිතවතුන් මේ වෙලාවේ ලංකාවේ ඉඳගෙන ඉල්ලීමක් කරනවා. ඔවුන් හිටානිද්දා වෙනකොට ඔවුන් යම් කිසි විදියකින් පුවත්පත් සාකච්ඡාවක් කියයි කියලා බලාපොරොත්තු වෙන ඔවුන් කරන ඉල්ලීම තමයි අපිට අපි වියදනුත් බලා ගන්න. හරිද? අපි ටිකට් එකක් ලෑස්ති කරලා දෙන්න. මොන හිඟා කාලා හරි කන්න බොන්න හරි මේ මිනිස්සුන්ට දෙන්නම්. කරුණා කරලා මේගොල්ලන්ව ලංකාවට ගෙන්නගෙන දවස් 14ක් නිරෝධායනය කරලා අපිට බාර දෙන්න. හරි සුළු දෙයක් ඉල්ලන්නේ. නිරෝධායනය කරන්න ඕන තරම් දැන් මේ ලංකාවේ තියෙනවා. මහින්ද රාජපක්ෂ පාලන කාලේ මේ මොන තරම් බිල්ඩින් හැදුවද අර මේ හම්බන්තොට ප්‍රසංග ශාලාවක් හැදුවා එයාපෝට් හැදුවා ඒ මුකුත්ම වලටම නවත්තන්න බෑ කියමුකෝ අපිට බැරිද මේ හට් ටිකක් කූඩාරම් ටිකක් ගහලා මේ මිනිස්සුන්ට දවස් 14ක් නිරෝධායනය කරන්න බැරි කමක් නෑ දැන් ඔය දානපතියෝ ඔය සමහරක් මේ ලොකු දානපතියෝ හොටෙල් පවා දෙන්න කැමැත්තෙන් ඉන්නවා ඒගොල්ලෝ දුන්නා පහුගිය කාලේ ඉතින් ඇයි මේ මනුස්සකමක් අපිට නැද්ද මොකද මේ වෙනකොට මේ පිටරටවල් වල ඉන්න උදවිය මේ කියන්නේ කන්න බොන්න නැතු එක විතරක් නෙමෙයි උන්ට ලෙඩක් දුකක් හැදුනත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් උනත් වෙම්බිරිස්සාවක් හැදුනත් බෙහෙත් ටිකවත් ගන්න තැනක් නැහැ. මොකද උන්ට මුදල් නැහැ. උන් දැන් මුලින් ඔවුන්ගේ පඩිය භාගයක් දුන්න දැන් සත්පහක්වත් දෙන්නේ නැහැ. ඉතින් ඒකට අපිට ඒ රාජ්‍ය වලට මේ දොස් කියන්න නැත්නම් මොකද ගොඩාක් අය මේ ශ්‍රමිකයන්ට પાස්පෝර්ට් ඇත්තෙත් නැහැ. ඒ කියන්නේ මේ නීති අනුකූල නොවන විදිහට රටවල් වල ඉන්නේ දුප්පත්කම නිසානේ. එතකොට මේ වගේ උදවියට ඒ රජයෙන් දීලා තියෙන පෙබරවාරි වල අපේ ලංකාවට එවනවා නම් ඔය හොරකම් ඔය ප්‍රබල ගණයේ බරපතල අපරාධ නැත්තම් ඔය පොඩි ෆෝන් එකක් හොරකම් කරයි කියලා ගෙදරක වැඩ කරනකොට ඔය මොන හරි දෙයක් තියෙන ඒ වගේ දෙයකට මිසක් අර ලොකු අපරාධකාරයෝ එවන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය පොඩි වැරද්දක් කරත් වැරද්දක් නොකරත් කරත් මේ සියලු දෙනාම එන්න එවන්න ලෑස්ති කරගෙන ඒගොල්ලන් හිටියා. ඒ කියන්නේ ඒගොල්ලන් වෙනම ෆ්ලයිට් එකකුත් දීලා. ඉතින් මට තේරුම් ගන්න බැරි මේකයි දැන් ඡන්ද කාලේ වෙනකොට මේ මිනිස්සුන්ව අන්දපු ඇඳිල්ල මුරුන් ගත්තේ තිබ්බ විදිය හැටියට ඒගොල්ලන් රට විරුවන් කියලා ලංකාවට ආවා. එතකොට සමහරක් කට්ටිය එහෙ ඉඳන් මෙහෙ ඉන්න තමුන්ගේ නෑදෑ හිතවතුන්ට කිව්වා මේ වර්තමාන ජනාධිපතිතුමාව ජයග්‍රහණය කරවන්න උදව් කරන්න කියලා. මොකද රටක් තියෙන්න ඕනේ ජීවත් වෙන්න කියලා. ඒ ඔය කතන්දර ඔක්කොම කියලා අවසානයේ දැන් මේ මිනිස්සු කොරෝනා බෝම්බ වලට පත් වෙලා තියෙනවා. කොරෝනා බෝම්බ කියලා දැන් මේ ළඟදී ඇමති කෙනෙක් කිව්වේ. ඉතින් බලන්න මේගොල්ලෝනේ අර චුයින් ගම් එකක් හපලා විසික් කරනවා වගේ මේ මිනිස්සුන්ගෙන් ප්‍රයෝජනය අරගෙන දැන් තුට්ටු දෙකටවත් මේ මිනිස්සුන්ව ගණන් ගන්නේ නැහැ. මේක හරිම කනගාටුදායක තත්ත්වයක්. අපි නැවත ඉල්ලා සිටිනවා මෙහෙම ගියොත් අපේ රටේ දැන් වෙනකොට සියදිවි හානි කරගෙන ඉන්නේ. කියන්නේ මේ මිනිස්සුන්ට එහෙ ඉඳ විදිහක් නැහැ. දින කරදරේ ඉඳ සමහර කටේ සියදිවි හානි කරගෙන තියෙනවා.
තමුන්ගේම අපාර්ට්මන්ට් ඇතුලේ තමුන්ගේම කාමර ඇතුලේ. ඊට අමතරව දන්නේම නැතුව ඔහේ කොහේ හරි තැන මැරිලා වැටලා ඉඳලා තියෙනවා පාරවල් වල කිසිම මේ දෙමව්පියෙක්ට බලන්න නැහැ සහෝදර සහෝදරියට බලන්න නැහැ. එහෙම මේගොල්ලෝ වල දාලා තිනවා. මේ වගේ ගොඩාක් ගැටලු තිනවා. ඇයි මේක මේ රජය මේ පිළිබඳව කිසිම මානුෂීය හැඟීමක් මේ මිනිස්සු ගැන නැද්ද කියන එක අපිට ලොකු ගැටලුවක් තියෙනවා. මොකද 2018 මම හිතන්නේ සංඛ්‍යා ලේඛන අනුව මේගොල්ලන්ගේ මේ ශ්‍රමදායකත්වය නිසා මේ විදේශ විනිමය විතරක් ඇමරිකානු ඩොලර් මිලියන බිලියන 7කට වඩා අපිට උපයදලා දීලා තිනවා අපේ රටට. කියන්නේ අපි අපේ සංචාරක කර්මාන්තයක් තියෙන්නේ මොවුන් එක බලනකොට දෙවෙනි තැන. ඉතින් ඇත්තටම අපි හරිම මනුස්සකම අතින් නම් අන්තිම පහළ තත්ත්වයක මේ ආණ්ඩුව තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේ ආණ්ඩුවේ ඉන්න ප්‍රධානීන්ගෙන් මේ පිළිබඳව තීරණයක් ගන්න. මොකද මේ මිනිස්සුන් අපිට කෙලින්ම අතහැරලා දාන්නත් බෑ. මොකද මේ මිනිස්සු අපේම මිනිස්සු නිසා. දැන් ඊයේ පෙරේදා මේගොල්ලන්ගේ ගෙවල් වල කට්ටිය එහෙම සමහරු කතා කරා. ඇත්තට මට මේ ඒක අම්මා කෙනෙක් කතා කරා දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. මහත්තයා තමයි කුවේට් වල වැඩ කරන්නේ. ඒක අම්මා කියනවා මේ මන්ත්‍රීතුමිය මට උගුරට දාගන්න දේ පහළට ගිලෙන්නේ නැහැ. මම දන්නවා මගේ මහත්තයාට කණ්ඩ නැහැ වතුර ටිකක් නැහැ කියලා. මං කොහොමද මගේ මහත්තයා බඩගින්නේ ඉඳිද්දි මම මෙහි ඉඳන් දරුවොත් එක්ක බත් කටක් හරි කන්නේ කියලා. ඉතින් අපිට ඕක මානුෂීය ඕක දැනෙන්නේ නැත්නම් ආවේ මිනිස්සු නෙවෙයි. ඉතින් මට හිතා ගන්න බෑ මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ කියලා. අපි නොයෙකුත් විදිහේ එක ධර්ම සංදර්ශන දකින්න ඡන්ද ලං වෙනකොට මේ ඉතින් දැන් ඊයේත් මම දැක්කා ජනාධිපතිතුමා ගොඩාක් සැරෙන් කට්ටියට කෑ ගහලා කතා කරලා තිබ්බා. ඉතින් අපි ඔය සෙල්ලමම ඔය නාට්‍යෙම මීට අවුරුදු 3-4කට කලින් දැක්කා මේ සිරිසේන මහත්තයාත් ඔය විදිහට තමයි දේවල් කරේ. මිනිසුන්ට කෑ ගැහුවේ මිනිසුන්ට අර නීතිය ක්‍රියාත්මක කරනවා වගේ දේවල් කිව්වේ. ඉතින් ඒ වුණාට දැන් ඔය විදිහටම RMB එකට ගියා. ඔබට මතක ඇති. මෝටර රථ දෙපාර්තමේන්තුවට ගියා. ගිහිල්ලා සංචාරය කරා. අදට ගිහිල්ලා RMB එකේ බලන්න කොච්චර පොලිමේ මිනිස්සු ඉන්නවද කියලා. ඒ කියන්නේ එහෙම ගියයි කියලා මිනිසුන්ට කෑ ගැහුවයි කියලා එහෙම මන්න හිතන්නේ මේ මිනිසුන්ට මේකේ මේ මුල සිට අග දක්වා හරියට මේ මිනිසුන්ගේ ඔලු ටික හදන්න නැතුව ඔහොම හිතන ගමන් කෑ ගැහුවට මට හිතෙනවා එතුමා ඒ කෑ ගැහුවේ ඇත්තටම නිලධාරීන්ටත් වඩා අර තමුන්ගේ සහෝදරයාට එක තියෙන තරහ තමයි නිලධාරීන්ගේ පිටින් ඇරිය කියලා මට හිතෙනවා. මොකද සහෝදරයා දැන් මුදල් ඇත. ඉතින් අනිත් එක තමයි එතුමා දැන් ඔය දොස් කියපු උදවියට ඇත්තටම කරන්න දෙයක් නැහැ. මොකද මේ ආණ්ඩුවේ තියෙන මෝඩ ක්‍රියාකලාපය නිසානේ මේක උනේ. ආණ්ඩුව ගත්තා විතරයි මේ මිනිසුන්ගේ හිත සතුටු කරන්න ටැක්ස් එක කැපුවා. හරිද? පදු සහන කියලා මොන රටේද ටැක්ස් නැතුව ජීවත් වෙන්න පුළුවන්? නිකන් කල්පනා කරලා බලන්න මොනම දියුණු රටක මේ ටැක්ස් එක තමයි ප්‍රධාන ආදායම මාර්ගය රජයට. හරි ඒක කැපුවා. ඒක කපල ඉවර වෙලා දැන් බලාපොරොත්තු වුණාම හරිද? දැන් ඒ කාලේ ඉඳන් මේ ටැක්ස් එක තියාගෙන තිබ්බනම් මේ කොරෝනා කාලේ කැපුවා නම් හරි ප්‍රශ්නයක් නැහැ කියන්න පුළුවන්. මිනිසුන්ට අමාරු කාලේ. ඒ කාලේ දැන් ටැක්ස් එක කපලා මේක මේ කොරෝනා නිසා ආපු ප්‍රශ්නයක් නෙවෙයි. මේ ආණ්ඩුව ගත්ත දවස් නම් මේගොල්ලන්ගේ මූල්‍ය කළමනාකරණයේ ප්‍රශ්නයක් නිසා ආපු ප්‍රශ්නයක්. ඒකට මේ මිනිසුන්ගේ ඔළුව කාලා මේ නිලධාරීන්ගේ ඔළුව කාලා වැඩක් නැහැ. අනිත් එක මේ එතුමාට උපදෙස් දෙන්නේ මේ අපේ හිටපු නායකතුමා තමයි මේ එතුමාගේ දේශපාලන උපදේශකයා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ උපදේශ අනුව තමයි වර්තමාන ජනාධිපතිතුමා සියලු කටයුතු කරන්න කියලා අපිට පැහැදිලි. ඉතින් එතුමාගේ උපදේශකයා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ හොඳම යාළුවා තමයි මහ බැංකුව සුද්ධ කරේ. දැන් මේ ආපු ගමන් කිව්වේ මහ බැංකුව සුද්ධ කරපු කට්ටියව අතරම අන්න නිින්දෙන් නැගිටලා වගේ දැන් කෑගඩ වෙලන්නේ අන්න පොඩක් හොයලා බලන්න අර්ජුන් මහින්දන් කියන නමත් වෙනස් කරගෙන ඒ මිනිස්සයා. ඉතින් ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ වර්තමාන ජනාධිපතිතුමාට මේක මේ තනිකර දැන් ඡන්දෙ ළඟයිනේ. ඡන්දෙ ළඟ වෙනකොට පොහොට්ටු කට්ටියගෙන් 29%ක් විතර දැන් මධ්‍යස්ථ මතධාරීන් ඡන්ද දීපු කට්ටිය දැන් ඉන්නේ ෂුවර් එකක් නැතුව මේ සැරේ කාටවත් ඡන්ද දෙන්න කියලා. මොකද ලොකු බලාපොරොත්තු විශාල ප්‍රමාණයක් තියාගෙන නීතිගරුක රටක් හදන්න කියලා අර වැදගත් මිනිස්සු ප්‍රමාණයක් ඡන්ද දුන්නා. ඒගොල්ලන් දැන් ඉන්නේ හරි තීරණයක් නැතුව. දැන් ඒගොල්ලන් දන්නවා. ඒ හේතුව නිසා මොකද කරන්නේ ඒගොල්ලන්ට පොඩි ඇඟට පොඩි මොරාල් එකක් එන්න කැම්පේන් එක ඔන්න දැන් ඊයේ තමයි පටන් ගත්තේ අතරම පොහොට්ටුවේ. කියන්නේ පොඩ්ඩක් සද්දයක් දැම්ම කෑ ගැහුවා අම්මා. දැන් ඊට පස්සේ Facebook එකේ කියනවා අම්මට සිරි මේ මාර මේ බය නැති නායකයා කොන්ද පණ තියෙන නායකයා කියලා. ඊට පස්සේ ඊයේ මහ බැංකුවේ කට්ටිය ලයිට් දාගෙන පිටුරට ඔය මිනිස්සු හැමදාම රෑ වෙනකන් ඔය බෝඩ් මීටින් එහෙම තියෙනවා. නිකන් අනිත් දවස් වලටත් බලන්න ලයිට් දාලා තියෙනවා. ඒක මේ ඊයේ ඉඳ යා කෑ ගහපු ඉඳ ලයිට් දැම්ම නෙවෙයි. ඉතින් ඒ වගේ අර දැන් දානවා දැන් කොන්ද රෙස්පෙක්ට් සර් නියමයි සර්
කොහොම තමයි රටක් පාලනය කරන්නේ ඔය සෙල්ලම අපි 2015 දැක්ක ඔය වගේම දේවල් තමයි කිව්වේ කඹ ගෙනාවා පිටු රටවල් වලින් මේ බිල්ලවැල දාගන්න මොකද්ද මේ මරණ දඬුවම දෙන්න කියලා ඔය වගේ ඔයකුත් දේවල් ගිය සැරේ එක්කනත් කිව්වනේ ගිය සැරේ එක්කන මතකද කිව්වා අලුත් පක්ෂයක් හැදුවොත් පාර දිගේ ඇවිත් යවනවා කියලා පාර දිගේ දිගටම උද්ඝෝෂණය කරන තත්ත්වයටපත් කරනවා කිව්වා අන්තිමට ඒ පක්ෂෙම දැන් මේ ඡන්ද ඉල්ලන්නේ ඉතින් ඒ සෙල් එයා සිරිසේන මෙයා නන්දසේන දෙන්නම සේන්ලා දෙන්නම එකම විදිහයි. ඒක මිනිස්සු තේරුම් ගන්න ඕනේ. මේ යාට මේ අලුත් මේ රට කරන්නවත් මේ හැකියාවක් තියෙන මිනිස්සු මේ ආණ්ඩුවක් නෙවෙයි මේක. ඊ ආණ්ඩුවේ මොනවා වුණත් බලන්න. අපි රාජ්‍ය සේවකයන්ගේ පඩිය රුපියල් 10000කට වැඩි කරා. හරිද? බඩු මිලත් අඩු කරා, ගෑසුත් අඩු කරා. හරි තෙලුත් අඩු කරා. මේ ඔක්කොම අඩු කරලි වල රටත් කොහොමද ණයත් හිමින්සරේ ගෙවාගෙන රට අරගෙන ගියේ නැද්ද? එතකොට දැන් මේගොල්ලන් මේ බදුත් මේ ටැක්සුත් අයින් කරලා ඔක්කොම කරලා දැන් මිනිස්සු නිකන් හොයලා බලන රුපියල් 5000නුත් අර මුද්දර ගාස්තු කියලා රුපියල් 2000ක් කපා ගන්නවා. මේ අපේ ගම්වල මිනිස්සු කියන්නේ. ඉතින් ඒ නිසා මේගොල්ලන්ට වැඩ බැරි ආණ්ඩුවක් කියන එක පැහැදිලිව, තාමත් පැහැදිලිව පේනවා. මට නම් තේරෙන්නේ ඊ ඔය කෑ ගැහුවේ ඔය රාජ්‍ය සේවකයන් නෙමෙයි. අපිත් ඔය දවස්වල අපේ මිස්ලා හැමෝක කරනවා. ඒ කියන්නේ දැන් බයින්න ඕනේ ඇත්තටම කියනවා නම් අනික් ළමයාට අපිට ටොක්ක්ක් යන්න නැල්ල අපිට සැර කරනවා දන්නේ නැද්ද කියන්නේ අර අනික් ළමයාට යමක් කමක් තියෙන වැඩි සැර කරන්න බැරි ළමයෙක්. හැබැයි අපිව අල්ලගෙන අපිව තමයි දලගස්සන්නේ අර ළමයාට පේන්න. ආයෙත් ඒ ළමයා වැරදි කරන්නේ නැහැනේ. දැන් අපිට ටොකු වයින්නවා අපිට දන ගස්සනවා දෙනවා දෙකක් කියනවා. ඊට පස්සේ අර ළමයා හිට මෙහෙට නගන් ඉඳලා ඔළුව අත කරකිනවා අරයට පේන්න කරේ ගණන් ගන්න එපා කියලා. ඒ වගේ වැඩක් තමයි ඊයේත් කරේ. ඒ කියන්නේ ඒක ටොක්ක යන්නේ ආදිනිය දාරින් උනාට ඊතලේ විද්දේ හිමින්සරේ එයාගේ අයියට. මොකද එයාට දැන් ওই වැඩ කර ගන්න දෙන්නේ නැති අයියා කියලා ගොඩක් අය කියනවානේ. ඉතින් මම කියන්නේ හරිම ලේසි වැඩක් තියෙන්නේ. මේ රටට පාඩු කරු විශාල මුදලක් තියෙන අර්ජුන් මහේන්ද්‍රන් පවා. එතුමාට ආර්ථික වශයෙන් ආර්ථික පැත්තෙන් දේශපාලන වශයෙන් උපදෙස් දෙන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක කතා කරලා ඉවරලා ওই මිනිස්සයා ගෙන්නලා මේ රටට කරපු අපරාධෙට එයා විතරක් නෙවෙයි අජිත් කුමාර කබ්ලාන් මහත්මයා ඉන්න කාලෙත් ඔය හා සමානම අපරාධයක් මේ මහ බැංකුවට කරා. රාජ්‍ය නිලධාරීන්ට දොස් කිව්වට වැඩක් නැහැ. දේශපාලඥයන් සහ එක ලොකු උදවිය කරන දේවල් වලට මේ මිනිස්සු පලි නැහැ. මේ මිනිස්සුන්ට දැන් අපිට ඕන තරම් මේ වගේ උදාහරණ තියෙනවානේ. දේශපාලඥය වැරදි කරලා අවසානයේ අල්ලන්නේ රාජ්‍ය නිලධාරී. දැන් ඊයේ කතා කරපු විදිහට අපිට දැනුනේ නිකන් එතන ඉන්න මිනිස්සු ලක්ෂ ගණන් පඩි අර ගන්න ගම හොරකම් කළා වගේ මහ බැංකුවෙන්. ඇත්තට මේ මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ. ඉන්න ඇමතිවරු ඊටපු මේ ප්‍රධානීන් ඒ වැරදි වැඩ කරායින් පස්සේ මේ මිනිසුන්ට ඇත්තටම කරන්න දෙයක් නැහැ. මේ මිනිස්සු කරන්නේ තමුන්ගේ රාජකාරිය. ඉතින් ඒ නිසා ඔය මේ රාජ්‍ය නිලධාරීන්ට දොස් කියලා කෑ ගහලා ඒකෙන් නායකත්වයක් අපිට නම් පේන්නේ නැහැ. පිරිසක් ඉදිරියේ මිනිසුන්ට කෑ ගැහුවයි කියලා නායකයෙක් වෙන්නෙත් නැහැ, මහා කෙරුමෙක් වෙන්නෙත් නැහැ. මේක සමහරක් විට අර මේ පොඩි අර මේ දවස්වල හොඳටම මේ වැටිලානේ තියෙන පොකොට්ටුවේ කට්ටියට දැන් පොඩි දුන්නා මේ තෙල් ටිකක් ගැහුවා ඒගොල්ලන්ගේ ඇඟවල් වලට. මම මේ කියන්නේ පොඩ්ඩක් එතකොට දැන් අර පොඩි ලැජ්ජාවෙන් බේරෙන්න හරි Facebook එකේ යවන්න හරි එකක් තියෙන්න බෑ. ඔය කොන්ද තිබ්බේ නෑනේ අනේ සිරිසේනගේ මේ අයියාගේ හාල් මාෆියාවේ මේ ගිහිල්ලා දෙකට තුනට නැවෙනකොට ඔය කොන්ද තිබ්බේ නෑනේ. ගිහිල්ලා මතකද ඒ දවස්වල මේ හාල් විකුණු තැන්වල ගිහිල්ලා හාල් වල බල හිටිය ජනාධිපතිතුමා. හාල් වල ගණන් කීයද ගා කඩවල් වලට මේ පොඩි කඩවල් වලට ගිහිල්ලා බලපු වෙලාවේ ඒ වලට බල්ලි වරලා හාල් මාෆියාව ඉස්සරහා කට්ටිය ඔක්කොම දන ගැස්සුවානේ. ඔය ඔක්කොම සෙල්ලම් පොඩි මිනිසුන්ට විතරද? කෙලින්ම ඉවරලා මේ ඔය ප්‍රධානීන් ලංකාවේ ප්‍රධානම හාල් මාෆියාවේ ඉන්න කට්ටියට ඔය දොස් කියන්න ගියේ නැහනේ කවුරු. ඉතින් ඒ කොන්දෙත කර නෑනේ. ඒතර බොරුවක් නේ. තොණ්ඩමන් ඔක්කොම නිරෝධායන නීති කඩගල්ලිලා තොණ්ඩමන්ගේ මේ මලගෙදර මුළු රට වටේ ගෙනිච්චා. එතකොට ඔය සද්ද තිබ්බේ නෑනේ සර්ගේ. දැන් මේක පාට මේ අහිංසක මිනිස්සු ඉස්සරහ විතරක් ඔය සද්ද දාන්නේ මෙයා මේ ඒක තමයි කියන්නේ අර ඒ නිසා මේ අර මොකද්ද උස්තැන් දැක හැකිලෙන්නේ මිටිදැන් දැක පුප්පන්නේ වගේ නායකයෙ මේ ඉන්නේ. ඒ නිසා මම ඉල්ලා සිටිනවා නේ මේවා දාන එකක් නෑ මේ ගොඩක් ඒවල බයයිනේ. මොකද මම දන්න විදිහට දැන් මේ මාධ්‍ය මම දන්නේ ඔය ඒක සත්‍යයක්ද කියලා මට පොඩි ආරංචියක් ආවා. දැන් ඕගොල්ලන්ට මේ මාධ්‍ය කරන කට්ටියට දැන් ඩෙන්ටිටි කාඩ් එකක් දෙනවනේ. ඒක දැන් ගන්න වෙලා තියෙන ආරක්ෂක අමාත්‍යාංශින් කියලා මට ආරංචියක්. ඒක ඇත්තද? ඔව් මේ ආරක්ෂක අමාත්‍යාංශය අනුමැතිය එන්න ඕනේ. ආවට පස්සේ තමයි මේ පාර හැඳුනුම්පත නිකුත් කරන්නේ. මොනවදීදී ඒක නිකුත් කරා. දැන් රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මෙතුවක්කල් මාධ්‍ය වේදිකා කියලා ලැබුණේ හැඳුනුම්පත විතරයි. ඒක මේ පාර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය අනුමැතිය ආවට පස්සේ තමයි නිකුත් වෙන්නේ. ඔයා සිරසද? ඔයා මොකද්ද channel එක? මම ලයිව්. එහෙනම් මේ සිරස 100ට එහෙම ලැබෙන එකක් නෑ හොඳේ. මොකද ඒගොල්ලන් මේ
ආණ්ඩුව වැරදි පෙන්නන හින්දා එහෙනම් ඒකේ ඉන්න මාධ්‍යවේදීන්ට සමහර විට ඕක දෙන එකක් නෑ. ආණ්ඩුව වැරදි පෙන්නන හින්දා. ඒ කියන්නේ මධ්‍යස්ථව නිවුස් ගහනකොට ඒගොල්ලන්ට දෙන්නේ නෑ. අනික් ඔය අර ලොන්ඩරි එහෙම තියෙන්නේ මොකද්ද මේ සිල්වා සමාගම සහ ජයවර්ධන සමාගමේ ඉන්න කට්ටියට නම් ඒව ලැබේ. අනේ ඒ විතර වැඩ කරන කට්ටියට මං දුසක් කියනවා නෙවෙයි. අර කුණුරේදී හොදන ලොන්ඩරි දෙකේ කට්ටියට නම් උඩ පැන ඔය ටික දෙයි. ඒ වුණාට අනික් අයට දෙන එකක් නැහැ එහෙනම් ඔය විදිහට. මටත් ඒ ආරංචි ආව ඇත්තටම මේ ඒක හරි වැරදි. මේ අපි මාධ්‍යවේදී නෝන කෙනෙක්ට දෙන්න එපයි මේ ඩෙන්ටිෆිකේෂන් එකක්. ඉතින් එහෙනම් ඔතනම පේනවා පැහැදිලිව මාධ්‍ය මර්ධනය. අනිත් එක අර දැන් කල්පනා කළාට පාරේ මිනිස්සුන්ව ගහලා මරනවා. අහිංසක මිනිස්සෙක් ඇත්තටම ඒකටත් ඇත්තටම මේ ලීසින් ප්‍රශ්නෙට හරි විසඳුමක් තිබ්බනම් ওই ප්‍රශ්නේ මිනිස්සුන්ට වෙන්නේ නැහැ. ඒ මිනිස්සයා මැරෙන්න අනිත් එක මේ දැන් හොඳටම දන්නවා මේ මිනිස්සෙක්ට ඔළුවට ගේට්ටුවෙන් ගහලා තියෙනවා. හරිද? ඔළුව කුඩු මූණ කුඩු වෙලා තමයි ඔළුව මේ පැත්තනේ මේ පැත්ත කුඩු වෙලා තමයි යා මේ මැරුණේ. මොකද්ද තියෙන හයිය බලන්න මහපාර මිනිස්සෙක්ට ගේට්ටුවකින් ගහලා පොල්ලකින් ගහලා මරන්න තරම් මේගොල්ලන්ට තියෙන හයිය මොකද්ද බලන්න. එතකොට මේ නීතිගරුක රටක් දැන් මේ මිනිස්සුන් දැන් මේ පවුලට පව් වැඩේ ඒ පුද්ගලයා නැති වුණා. දැන් එයා පවුලට තමයි පාඩුව. ත්‍රිවිධ රත රියදුරන්ගේ ප්‍රශ්න විසඳිලත් නැහැ. ලීසින් ප්‍රශ්නේ ඔය කිව්වට දැන් එතුමා ජනාධිපතිතුමා ඔක පැහැදිලිව මම හිතන්නේ දැන් මේ මීටිමත් කියලා ඕඩර් එක දුන්නා. අපි බලන් ඉමු ඒකත් ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා. අනිත් එක තමයි අර මේ රජීව් කියලා පුද්ගලයෙක් නිදහස් චතුරස්‍රයේ සියදිවි සනාසා ගැනීමක් කියලා පුදුමාකාර විදිහට මම දැක්කා. මේ සර්වර් නියෝජනය කරන කට්ටිය නම් හරියට මමත් මේ Facebook එකේ දැම්ම මේක ඇත්තටම සියදිවි හානි කර ගැනීමක්ද කියලා. මේ ඒත් ඒකට මට හරියට බැලලා තිබ්බා මම දැක්කා Facebook එකේ මේ අපි බොරු කියනවා කියලා. ඉතින් දැන් CCTV අක්‍රිය වෙලා. මේ පුදුම වැඩන්නේ මේ මිනිස්සයා මේ දැන් මේ ඔක්කොම රට වහලා තියෙන වෙලාවක. ඒ කියන්නේ රටේ ඇඳිරි නීතිය තියෙන වෙලාවක ජැන්ඩියට පහට ඇඳගෙන. හරිද? මේ මිනිස්සයා ගිහිල්ලා කටට වෙඩි තියා ගන්න. වෙඩි තියාගත්තයින් පස්සේ බුලට් එකේ පොඩි අර තියෙන මේ ඇමෝ එකේ කොපුව කොයි හරි තැනක තියෙනවනේ ඒකත් නෑ නේද? හරිද? එතකොට අන්න හරි ඕනේ කටට වෙඩි තියාගත්තේ. වෙඩිල මේ පැත්තෙන් ගිහලා බුබුව ගිලෙන්නේ නැති. හරියට හරි. හොඳ පිළිතුරක්. ඊළඟට අනික් එක මොකද්ද? අනික් එක තමයි මේ පුද්ගලයා හෑන්ඩ් රිටන් නෙවෙයි අතින් නෙවෙයි ටයිප් කරපු ලියුමක් ලියලා තියෙනවා මෙයා සියදිවි හානි කර ගන්නවා කියලා. යටින් අස්සම් කරලා තියෙනවා. දැන් මේක අර ප්‍රශ්න භාජනය වෙන්නේ සියදිවි හානි කර ගන්න මිනිස්සෙක්. දැන් මේ ඊයේ පෙරේද ඔබ දකින්න නැති අර තරුණ නළුවෙක් සියදිවි හානි කරගත්ත බෙල්ලේ වැල දාගත්තා. ඒ මිනිස්සයා ඔය වගේ බෙල් තරම මේව දාගෙන හොඳට ඇඳගෙන කරගෙන හිටියද මිනිස්සේ සියදිවි හානි කරගන්නේ මානසික ආතතියක් තියෙන වෙලාවට. හරිද? ඒතර මානසික ආතතියක් තියෙන වෙලාවට මේ ජැන්ඩියට පහර ඇඳලා සපත්තු දාලා මේ නිදහස් චතුරස්‍රය වගේ තැනකට ගිහලා වෙඩි තියාගන්න හිතනවා නම් ඒක පුදුමාකාර කතන්දරයක්නේ. අනිත් එක මෙයා තමයි වැඩි හරියක් රටේ මේගොල්ලෝ මෙතුමා මේ පිළේ කෙනෙක් කියලා තමයි කියන්නේ. ඒ වුණාට මෙතුමා තමයි වැඩි හරියක් ඔය මම හිතන්නේ විඥාන ගනුදෙනුව පිළිබඳ මිහින් න්‍යායක පිළිබඳව වැඩිපුරම ලියපු කෙනා. ශ්‍රී ලංකන් එයර්ලයින්ස් එකේ වැඩ කරපු කෙනෙක්. ඒතොර ඒක අනික් එක. අනික් සැක උපදින හොඳටම සැක උපදින ප්‍රශ්නේ තමයි එදා දවසේ විතරක් CCTV ඕෆ් වෙලා. මොකද ඕක තාදුදීන්ගේ කේස් එකේදී තුනා. ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒ හින්දා මම දන්නේ ඇයි මේ මාධ්‍ය වලින්වත් මේ පිළිබඳව කවුරුත් ප්‍රශ්න කරන්නේ නැත්තේ කියලා. මොකද සමහරට එතුමාට පවුලක කෙනෙක් හරි හිටියා නම් මේ පිළිබඳව ප්‍රශ්න කරයි. මම හිතන්නේ එතුමා මේ ඩිෆෙන්ඩ් කරන්න මේ ගැන කතා කරන්න කෙනෙක් කවුරු හරි නැතුව ඇතිත් අපිට නම් සැකයට භාජනය වෙලා තියෙනවා මේක. මොකද මම ගිය සැරේ ඇවිල්ලත් කිව්වා මේ මොකද හිරගෙවල් වල එක්කෙනා දෙන්න දැන් සියදිවි හානි කර ගන්නවා කියලා තරුණයෝ මැරෙනවා. හරිද? අපිට ඒ මිනිස්සයා මිනිමරුමක් කරලා සිරගේ ඇතුළට ගියාද? දූෂණයක් කරලා සිරගේ ඇතුළට ගියාද? කුඩු විකුල්ල සිරගේ ඇතුළට ගියාද? ඒ වැරද්ද එහෙම ඒකට නීතිය තියෙන දඬුවම් කරන්න අධිකරණයේ තියෙන එක. හැබැයි එහෙම කියලා සිරකරුව අපි කියනවා හැම වෙලාවෙම සිරකරුවොත් මිනිස්සුયો. ඒ මිනිස්සු හිරගේ ඇතුළට ගිහිල්ලා කාගෙන් හරි ගුටි කාලා මැරෙනවා නම් ඒක වැරදිනේ. ඒක සාධාරණීකරණය කරන්න බෑ අපිට. ඒ කියන්නේ මේ මනුස්සයා කරපු වැරද්දට දඬුවම් දෙන්න තමයි අධිකරණයේ තියෙන්නේ. හැබැයි මේ මනුස්සයාට ජීවිතෙන් ඒක මරණ දඬුවමද ඒක අවුරුදු 20ක් හිරගෙටද ඒක අධිකරණයෙන් තීරණය කරා. හැබැයි මේ මනුස්සයා හිරගේ ඇතුළේ ඉන්නකොට මහර හිරගෙදී ඕක වුණා. බූස් හිරගෙදී ඕක වුණා. අනුරාධපුර හිරගෙදී ඔය හැම හිරගෙවල් වලදීම තරුණේ අනිවාර්යෙන් ඝාතනය වෙලා තියෙනවා. ඒක ඝාතනයක් කියලා කියන්නේ ඒගොල්ලෝ කියන්නේ එක්ක බෙල්ල වැඩ දාගත්ත එක්ක සියදිවි හානි කරගත්ත කියලා. මම විශේෂයෙන්ම මහර තරුණයා ගැන කියන්නේ ඔහු හොඳ ක්‍රීඩකයෙක්. ඔහු යම්කිසි හොරකම්කට තමයි වටන් ආනන්ද
අප්‍රේල් 25ද කොහෙද මැයි මාසේ මුල් සතිය වෙනකොට ඔහු මැරෙනවා. ඔහු සියදිවි හානි කරගන්නවා කියලා කියන්නේ. ඊට පස්සේ ඔහුගේ අම්මයි තාත්තයි පෝස්ට්මෝටම් එකේ තියෙනවා ඔළුව පැරිලා තියෙනවා. මුළු ඇඟම නිල් වෙලා තියෙනවා. කියන්නේ ගහලා. හරිද? ගහලා ඇඟ නිල් වෙලා තියෙනවා. ඔළුව පිටිපස්සේ තුවාලයක් තියෙනවා. මේ තමයි වෛද්‍ය වාර්තාවේ තියෙන හේතුව. ඉතින් තවමත් මේක පිළිබඳව කිසිම ආරංචියක් නැහැ. ඉතින් ඒ හින්දා මේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ මේ ආණ්ඩුව මැරිලා ඉපදෙන්නේ නැහැ 2014ට කලින් තිබ්බ ඒ මර්ධනය. ඒ මාධ්‍ය වලට තිබ්බ මර්ධනය, මිනිස්සුන්ට තිබ්බ මර්ධනය. මේ හැමදේම ආයෙ ඔන්න පටන් ගත්තා. ඕක තමයි සිංහලෙන් හැම අවස්ථාවකම අපි කිව්වේ මේගොල්ලන් එන්න කලින් මේ මිනිස්සු මිනි මරලා පුරුදු කට්ටිය, මිනිසුන්ට ගහලා පුරුදු කට්ටිය, හොරකම් කරලා පුරුදු කට්ටිය. ඒ නිසා මේ ජාත්‍යන්තරයේ සවුත්තු වෙච්ච කට්ටිය මේගොල්ලන්ව නැවත බලයට ගේන්න එපා කියලා. එහෙම කියලා තියෙද්දි දැන් ඔබ දන්නවා ජයිකා එකෙන් ජපාන් වල මේ ජයිකා එකෙන් දෙන්න තිබ්බ මේ මූල්‍යාධාරය නේද? ඔය ෆන්ඩින් ඔක්කොම නවත්තලා මොකද මේගොල්ලන්ට අපේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව විශ්වාසයක් නැහැ කියලා ලංකාවේ. ඉතින් ඒ හින්දා මේ ඒකත් එක ඒ කේබල් ප්‍රොජෙක්ට් එක ගෙනාවේ චම්පික ඇමතුමා දැන් මේගොල්ලන් මම හිතන්නේ චීන සමාගමකට මේක දෙන්න යනවා වෙනත් ප්‍රොජෙක්ට් එකකට. ඉතින් මේක හරිම කනගාටුදායක තත්ත්වයක්. ඔබ මතක තියාගන්න ඉස්සරහට චීන කියලා කියන අද තුන්වෙනි ලෝක යුද්ධය ඊළඟට එන්නේ චීනෙත් එක්ක තමයි අනික් රටවල් ඔක්කොම. ඒක ඉතාමත් පැහැදිලි මේ ලෝකේ යන විදිය හැටියට. දැන් චීනෙත් එක්ක තියෙන සම්බන්ධකම් අනික් රටවල් ටික ඈඩ් කරගන්නවා. මොකද චීනේ හැම රටකටම හිස රදයක් වෙලා තියෙන්නේ. හරිද? ඔබ හොඳට බලන්න අනාගතයේ යම්කිසි විදියකින් මේ රටවල් අතර යුද්ධෙදී අපි රටක් විදියට පුදුමාකාර ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මොකද මේ වෙලාවේ චීනේ එක්ක තියෙන සම්බන්ධකම් ටික හැම එකම අඩු කරනවා. මොකද චීනේ විස බීජයක් කියලා දැන් මුළු ලෝකෙම පිළිගෙන තියෙනවා. එහෙම තියෙද්දි මෙච්චර අනික් රටවල් අපිට උදව් කරන්න බලාගෙන ඉඳිද්දි සහ උදව් ගන්න පුළුවන්කම තියෙද්දි මේගොල්ලෝ චීනෙම මේ අරගෙන දඟලනවා. මොකද එතන ඉන්නේ පොඩ්ඩක් කීයක් හරි කායකාගේ චාක්කුවට දාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා කවදා හරි දවසක බලන්න ලෝකේ යම් කිසි ප්‍රශ්නයක් එන කාලෙක ලංකාව පුදුමාකාර ප්‍රශ්නයකට මැදි වෙනවා. මේ චීනෙත් එක්ක තියෙන අනවශ්‍ය සම්බන්ධකම් අනවශ්‍ය කියන්නේ ඕනෝට වැඩි සම්බන්ධකම් අනික් රටවල් ওই තරම් චීනෙ පස්සේ දුවන්නේ නැහැ. ඇමරිකාව ඉස්සරහ වෙනකොට චීනෙට විරුද්ධව අභියෝසන කාලයක් එනවා. මොකද මේ චීනෙන් තමයි මේ මුළු ලෝකෙම දැන් මේ තමුන්ගේ කොල්ලි එහෙම මේ හදාගෙන තියෙන්නේ. ඉතින් හරි කනගාටුයි අපේ ලංකාවේ මිනිසුන්ට ඔය කිව්වට දැන් නම් ඉතින් මේව කිව්වට මේ මොන හරි දායි ඉතින් මේ තියෙන තරහට ඒ වුණාට අනාගතයේදී මේ පිළිබඳව ප්‍රශ්න ගැටළු වෙනකොට ඉතින් අපේ ළමයිම අපේ අනාගත පරම්පරාව තමයි මේ වලට මුහුණ දෙන්නේ. ඉතින් මට මේ ටික තමයි කියා ගන්නවන් තිබ්බේ. මට විශේෂයෙන්ම මේ අද මාධ්‍ය සාකච්ඡා තියන්න ඕනලා තිබ්බේ. අනේ කරුණාකරලා ගැබිනි මව්වරුන් දැන් වෙනකොට දැන් දෙන්නෙක්ගේ ළමයි නැති වෙලා තියෙනවා. ඊට අමතරව තව 20කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා කියලා තමයි ආරංචිය තියෙන්නේ. අනේ පුළුවන් නම් මේ ගැබිනි මව්වරුන් ටිකට හරි මේ සාධාරණයක් ඉෂ්ට කරන්න. මොකද මේක අපි හරීම මේ පාප කර්මයක් රටක් විදියට කරගන්නේ. අපේ මිනිස්සු ටිකව මොන ක්‍රමයකින් හරි මේ ක්‍රමවේදයක් හදන්න ගෙන්නන්න. මොකද මේක රජයට විතරයි කරන්න පුළුවන්. පාස්පෝර්ට් තාවකාලිකව හදන්න ඕනේ. හදලා තමයි උඹ ගෙන්න ගන්න ඕනේ. දැන් chance එක කුවේට් රාජ්‍යයෙන් දීපු වෙලාවේ අපි ඒක chance එක අතර ගත්තේ නැහැ. ඒ නිසා දැන් මේ අඩුම ගානේ අපි මැදිහත් වෙලා හරි මේ වැඩේ කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. ස්පර්ශන දෙකක් තියෙනවා. එකක් තමයි දැන් ඔබතුමිය කිව්වා ඊ ජනාධිපතිතුමා දැඩි ලෙස විවේචනය කරා මහ බැංකුව සහ සේවකයෝ. එතකොට ඔබතුමියලාගේ පාලන කාලේ මහ බැංකුව තුළ ප්‍රශ්නගත කරුණු ගොඩක් වුණා. නමුත් කවදාකවත් එක නායකයෙක්වත් තවම මහ බැංකුව විවේචනය කරේ නැහැ. ඇයි එහෙම කරේ නැත්තේ? අනුබල රාජ්‍ය සේවකයෝ ඩිග්‍රී පාස් කරලා මේ ඉගෙනගෙන ওই තැන් වලට එන්නේ ජනාධිපතිතුමේ කාගෙන්වත් බැනුම් අහන්න නෙවෙයි. රාජ්‍ය සේවකයන්ගේ යම් අඩුපාඩු තියෙනවා නම් ඒවා පෙන්වා දීම කළ යුතුයි තමයි. හැබැයි මේක මේ අර මේ මොකද්ද අර ඒ දවස්වල තංගල්ලේ මැද මුරනේ එළියට බැලලා සරමුස්සන් කෑ ගැහුවා වගේ මේ ඉන්න රාජ්‍ය සේවකයන්ට කොහොම දොස් කියලා කෑ ගහලා ඒ වැඩේ කරගන්න බෑ. මොකද මේක පළවෙනියට මේ වැඩේ අනාගත්තේ මේගොල්ලෝමනේ. මේ මොන රටේද මෙච්චර මේ අමාරු ආර්ථිකයක් තියෙන වෙලාවේ සියලුම බදු ලිහිල් කරලා කොහෙද ආර්ථිකයක් දුවන්න පුළුවන්? මුල ඉඳන්ම ආණ්ඩුව ගත දවස් දැන් මාස 8ක් විතර යනවා. මේ මාස 8ටම මොවුන්ගේ මූල්‍ය කළමනාකරණයක් නැහැ. ඒ නිසා තමයි මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න උනේ. ඔන්න බදු සහනයක් දෙනවා නම් ඊගොල්ලන්ට දෙන්න තිබ්බ කොරෝනා කාලේ වගේ බදු සහනයක් දෙන්න තිබ්බ. ඇත්තට මිනිසුන්ට අමාරු නිසා. මුල ඉඳන් මේ අනාගත නිසා මේ ප්‍රශ්නේ ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ සිද්ධ වුනේ. ඉතින් ඒකට
මහා බැංකුවේ මම කියන්නේ මහා බැංකුවේ අඩුපාඩු තියෙන මිනිස්සුත් ඇති. වැඩ ඔය කිව්වා වගේ නිදාගෙන ඉන්නවා වගේ මිනිස්සුත් ඇති. මොකද අපිටත් අනන්ත හම්බෙලා තිනවා. අපි මෙතන මේ මම ගිණුම්කාරක සභාවේ ඉන්නකොට අපි ගිණුම්කාරක සභාවේ ප්‍රශ්න අහනකොට සමහර කෙනෙක් නිදි කිරනවා. කට්ටිය. එහෙම කට්ටියත් ඉන්නවා. හැබැයි එහෙම කියලා තමුන්ට ආර්ථිකය කළමනා කරගන්න ගැනීමට නොහැකියාව ඒ මිනිස්සුගේ පිටින් අල්ල වැඩ හරියන්නේ නැහැ. මොකද ජනාධිපතිකම ගන්න කලින් අර තිබ්බ ප්‍රෙස් එකේදී රටේ මුදල් ප්‍රශ්නයක් තියෙනවා මුදල් හොයාගන්නේ කොහොමද කියලා අහුවම මෙතුමා බැලුවේ අයියා කිව්වා හරි අපි ඒක හොයාගෙන පෙන්නන්නම් කියලා. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් නිසා මේක කරන්න ගත්තේ. ඉතින් මේ නිසා මේ වෙලාවේ ওই විදිහට හැසිරුණායි කියලා ප්‍රශ්න විසඳෙන්නෙත් නැහැ. අනිත් එක කොහොම හැසිරුණායි කියලා ප්‍රශ්න විසඳුණා කියලා පේන්නෙත් නැහැ. මොකද ওই විදිහටම එක තැන් වලට කඩා පැන්නනේ. ඒ තැන් වලින් නම් දැන් හරියටම වැඩේ වෙලා තියෙන්නේ බෑ. හොඳම උදාහරණේ RMB එකයි හාල් මාෆියාවයි. ඉතින් ඒ නිසා මම නම් හිතන්නේ නෑ මේ ඒක මිනිස්සුන්ට කෑ ගහුවා කියලා ප්‍රශ්න විසඳෙයි කියලා. ඒ වගේම ඊයේ ඇමරිකන් තානාපති දිනයේ විශේෂ ප්‍රකාශයක් කළා අගෝස්තු 5 වෙනිදායින් පස්සේ MCC ගිවිසුම නැවත අත්සන් කරන්න යෝජනා කරනවා කියලා. එහෙනම් දැන් විමල් විරංශ මහත්මයාට ආණ්ඩුවෙන් අයින් වෙන්න වෙයි. යා කිව්වනේ අයින් වෙනවා කියලා. ප්‍රශ්නේ නැහැ. ඉතින් එතකොට දැන් රජය කියන්නේ MCC ගිවිසුමට ඇතුළත් අන්තර්ගත කරුණු සියල්ලම ඔබතුමියලාගේ පාලන කාලේ සකස් කරලා ඇමරිකාවට යවලා තිනවා. ඒ ගිවිසුම තමයි අත්සන් කරන්න සූදානම් කරන්නේ. හරි එහෙම වෙලා තියෙනවා නම් දැන් ඒගොල්ලෝ දැන් ඔය ඔක්කොම පැත්තකට ඒගොල්ලෝ කිව්වේ මම MCC ගිවිසුම අත්සන් කරන්නෙම නැහැ කියලානේ වාසුදේව නානායක කර ගම්මන්පිල විමල් වීරවංශ. ඔය තුන් දෙනාම කිසිම විදිහකින් අත්සන් කරන්නේ නැහැ කිව්වා. මම එදා ඔබට මීට මාස ගානකට කලින් මම කියන්නේ නැති මේ ආණ්ඩුවල ගත්ත ගමන් අත්සන් නොකර බෑ ඒගොල්ලන්ට කියලා. අත්සන් කරන්න වෙනවා ඒගොල්ලන්ට. මොකද මේක මේ එකපාරට අත්සන් කරන එක නෙමෙයි. මේක අවුරුදු ගණනාවක් තිස්සේ ඇමරිකාවත් එක්ක සම්බන්ධ වෙච්ච මේ ගිවිසුම. මේක මේ කෑලි කොටස් මේ තියෙන්නේ. ඒක මේ වගේ බොරු කතන්දර කියලානේ ඔය පොහොට්ටුවේ කට්ටියකින් ඡන්ද ගත්ත. ඉතින් දැන් මට අහන්න තියෙන්නේ සැපද කියලා තමයි. මොකද මේකෙන් දැන් ඒගොල්ලෝ කිව්වා නොයෙකුත් කෑලි අයින් කරලා. ඒ කියන්නේ රටේ කොරිඩෝ එකක් අර දැන් අර සර්ලා ඒක ගානන සර් කෙනෙක් එහෙමත් කිව්වනේ කොහෙද පොළොන්නරුවට අනුරාධපුරයට යන්න ඒක තමයි පොළොන්නරුවට අනුරාධපුරයට යන්න වීසා ගන්න වෙයි වගේ කතන්දර. ඉතින් ඒ කතා නම් බොරු ඇත්තට එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ වුණත් මම කියන්නේ ඕකට විරුද්ධව කතා කරපු සියලු දෙනාටම දැන් සිද්ධ වෙනවා මේක සුද්ධ කරන්න. මම එදා ඔබට මතක ඇති ඔබමද කොහොමද ප්‍රශ්න මගෙන් ඇහුවේ. අහනකොට මං කිව්වා මේ පාර්ලිමේන්තු මැතිවරණ ඉවර වෙලා අනිවාර්යයෙන් මේක ලස්සන් කරනවා කියලා. ලස්සන් කරන්න වෙනවා නොකර බෑ. ඉතින් අපි වන්ට සුබ පතනවා. ඡන්ද දීපු කට්ටියට. ඒ වගේම අද තිබුණ ඔබතුමීගේ නඩුවට මොකද? ඇත්තටම මම අද නඩුව తీරවයි කියලා ලෝයර්ස්ලා මට දැනුම් දුන්නේ නැහැ. නඩුව තිබ්බේ මැයි මාසේ. මැයි මාසේ කොරෝනා කාලේ කියන්නේ රට වහලා තිබ්බ කාලේ තමයි නඩුව තිබ්බේ. ඒතර උසාවි වහලා තිබ්බින්න මට යන්න බැරි වුණා. ඊට පස්සේ ඒගොල්ලෝ නඩුව නැවතත් අද කැඳවලා ඒක සඳහා මම නෝටිස් එකක් ලෝයර්ස්ලා දුන්නේ නැහැ. ඊට පස්සේ ලෝයර්ස්ලා ගිහිල්ලත් නැහැ මමත් ගියේ නැහැ. අන්තිමට සිතාසි එන ආයෙ නැවත නඩුවට එන්න කියලා ජූලි 10 වෙනිදා නම් දිනේ දීලා තිනවා. ඉතින් මම ජූලි 10 වෙනිදා අනිත් අයත් පොඩ්ඩක් කතා කරමු හොඳයි නේ.